ජාතික රණ දෙරණ මතේ ගැටි බැටි මල මොහොතේ ජාතික රණ දෙරණ මතේ ගැටි බැටි මල මොහොතේ සුන්දර සුරමුන්ගේ අතේ නැලගෙන බව සිතනු පුතේ නිදහස් විරුපායනවා දැපැති මල් ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. ඔයාලා හැමෝටම සුබ දවසක්. නිදහස් හිරු පායනවා දෑ බැති මල් පිබිදෙනවා. ශ්‍රී ලාංකිකයන් විදියට අපි ලැබපු නිදහස ගැන අමරදේවයන් අභිමානයෙන් යුතුව ගායනා කරනවා. පුතේ මේ නිදහස උරුම කර දෙන්න පුරෝගාමී වූ වීරයන් අතර එස් මහින්ද හිමියන්ට හිමි වෙන්නේ සුවිශේෂී තැනක්. අපි මේ අහපු ගීතයටත් ඔයාලගේ සාහිත්‍ය සංග්‍රහයේ තියෙන මුනිසිරිපා සිඹිමින්නේ පාඩමටත් පසුබිම් වෙන්නේ එස් මහින්ද හිමියන්ගේ දරුණැල්ලවිල්ල හෙවත් ජාතික තොටිල්ල කවි පන්තිය. පුතේ ඒ කවි පන්තියේ කවි 95ක් තියෙනවා. ඔයාලගේ පාඩමට කවි 10යි අරන් තියෙන්නේ. බොහෝ වෙලාවට පුතේ මේ ගමන විභාගයට මේ පාඩමෙන් ප්‍රශ්න එන්නත් පුළුවන්. ඒ හින්දා අපි මේ පාඩමට අදාළ මූලික තොරතුරුයි රචනාමය ප්‍රශ්න වලට අදාළ වැදගත් තොරතුරුයි සාකච්ඡා කරමු. පුතේ මේ සංකල්ප සිතියෙම බලන්නකෝ. එස් මහින්ද හිමිගේ ගිහි නම වෙන්නේ තෂී නම්ගෙල්. වයස අවුරුදු 12දී තමා ලංකාවට එන්නේ. ඒ එන්නේ එස් පුන්නජී හිමි ජර්මන් ජාතික ඥානාතිලෝක හිමි එක්ක. පුතේ එස් පුන්නජී හිමි කියන්නේ තෂී නම්ගෙල්ගේ සහෝදරයා. ඒ ආපු තෂී නම්ගෙල් එස් මහින්ද හිමි නමින් පැවිදි බව ලබනවා ලංකාවේදී. අවුරුදු 38ක්ම ලංකාවේ ජීවත් වුණ එස් මහින්ද හිමියෝ සමාජ ආගමික හා සාහිත්‍ය වෙනුවෙන් මහා ලොකු කැපකිරීමක් කළා. මව්බිමේ නියම අයිතිකරුවන්ගේ දැස් විවර කරන්න උන්වහන්සේ ලියපු කවි දේශනා කරපු බණ ඉවහල් වුණා. කුසීතකමින් දෑත් පොරවාගෙන හිටපු රට දෑගෙන කැක්කුමක් නැති ලාංකිකයන් වෙනුවෙන් පුතේ දැඩි කම්පාවට පත්වුණු හාමුදුරුවෝ සිංහලයින්ගෙන් මෙන්න මෙහෙම අහනවා. කෙස්ගස පවා වෙන රටවල මිනිසුන්ගේ උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ හිස්මොල තිබෙද්දිත් මේ බව නොතකන්නේ ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහෙලුන්නේ. පරදේශක්කාරයින්ට නතු වෙලා රට අගාධයට වැටෙන හැටි සිංහලයෝ දකින්නේ නැත්තේ ඇස් ගෙඩි වලට හෙන ගහලා හින්දද කියලා අහනවා. හද කකියවන ආවේගාත්මක ස්වරයකින් උන්වහන්සේ එහෙම අහන්නේ. පුතේ
උන්වහන්සේගේ අවිය උනේ පෑන. මේ හිමියෝ ලාංකිකයන් තුල තුන් කල්හිම ගෞරවාදරයට පාත්‍ර වන හිමි නමක් විදිහට මේ දෙරණ මත සනිටුහන් වෙනවා. උන්වහන්සේ පුතේ රට ජාතිය ගැන වගේම ළමයි වෙනුවෙනුත් කවි ලිව්වා. ළමා මනසට ගැළපෙන සරල බස්වහරා යොදාගෙන පරිසරයේ අපූර්වත්වය කවියට නැගුවා. එස් මහින්ද හිමිගේ කාව්‍ය නිර්මාණ තේමා 3ක් යටතේ දක්වන්න පුළුවන්. අපි බලමු පුතේ මේ සටහන. ළමයින් සඳහා ලියූ කවි දේශානුරාගී හා ජාතිකාභිමානී කවි බුද්ධාභිවන්දනා කවි තමයි මේ තේමා 3. මහින්ද හිමිගේ ජීවන තොරතුරු ඇතුළත් කරලා තිබුණු සංකල්ප සිතියමයි මේ කාව්‍ය තේමායි හොඳින් බලා ගන්න පුතේ. මේවා කියවලා මතක තියාගන්න. ඔයාලගේ සාහිත්‍ය සංග්‍රහයේ පළවෙනි ප්‍රශ්නයට මේ තොරතුරු අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. ඔයාලා දන්නව නේද ඒ බව? මේ වගේ අභීත හිමි නමක් ලියපු මුනිසිරිපා සිඹිමින්නේ පාඩමේ අරමුණ ඔයාලට මතකද? අපි අරමුණ කියවලා බලමු. ලදරුවේ සිටම තම දේශය, ජාතිය හා ආගම වෙනුවෙන් යුතුයකම් පුහුණු විය යුතු බවත් බිලිඳු වියේ සිටම ලාංකිකයා තුල සිය රට, දැය, සමය පිළිබඳ දේශානුරාගයක් හා දේශාභිමානයක් ඇති කිරීම කවියගේ අරමුණ වෙලා තියෙනවා පුතේ. අපිට මේ අරමුණ මතක් කර ගැනීමේ පහසුවට කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. එකක් තමයි ලදරුවේ ඉඳන්ම තම දේශය, ජාතිය හා ආගම වෙනුවෙන් යුතුයකම් පුරුදු වීම. දෙවෙනි කොටස හැටියට ගත්ත හැකි පුතේ රට, දැය, සමය පිළිබඳ දේශානුරාගයක් හා දේශාභිමානයක් ඇති කිරීම. පුතේ රට, දැය, සමය කියන්නේ මොකක්ද? රට කියන්නේ පුතේ තමන් උපන් රට. දැය කියන්නේ ජාතිය. සමය කියන්නේ ආගම. මතක තියාගන්න පුතේ ඒක. මේ කවි පන්තිය දේශයේ ඉපදෙන සියලුම දරුවන් හා මුළු මහත් ජාතිය වෙනුවෙන්ම ලියූ වීර කාව්‍යයක් හැටියටයි සැලකන්නේ. මේ සියලු කරුණු පදනම් කරගෙන පාඩමට අදාළව රචනා ප්‍රශ්න සැකසෙන ප්‍රධාන කරුණු 3ක් දක්වන්න පුළුවන්. ඒ 3 තමයි පුතේ 1. ජාතිකාභිමානී හා දේශානුරාගී හැඟීම් ජනනය කරන කාව්‍ය. 2. චරිත සංවර්ධනයට අවශ්‍ය සදූපදේශ ලබා දෙන කාව්‍ය. 3. උපයුක්ත කාව්‍යමය භාෂාව. අපි බලමු පුතේ පළමුවෙන්ම ජාතිකාභිමානී හා දේශානුරාගී හැඟීම් ඇති කරන අවස්ථා ගැන. මොකද්ද පුතේ ජාතිකාභිමානය කියන්නේ? ජාතිකාභිමානය කියන්නේ තමන්ගේ ජාතිය පිළිබඳ ආඩම්බර හැඟීමක් එනවනම් ඇති වෙනවනම් අපි ඒකට කියනවා ජාතිකාභිමානය කියලා. ජාතිය පිළිබඳව ඇති අභිමානය. එතකොට දේශානුරාගය කියන්නේ තමන් උපන් රට කෙරෙහි ඇල්මක්, ආදරයක් වැනි හැඟීම් ඇති වෙන අවස්ථා. අපි බලමු මුනිසිරිපා සිඹිමින්නේ පද්‍ය පන්තියේ මෙවැනි හැඟීම් ඇති වෙන අවස්ථා ගැන. ඔයාලට මතකයි නේද පළවෙනි කවිය? අපි මේ කවිය කියමුද බලන්න. මුනිසිරිපා සිඹි
මද සුළඟයි මෙන්නේ මගේ පුතා නිදියන්නේ. සෙනෙහබර මවක් තම ආදරණීය බිරිඳු පුතාව නිදි කරවන්නයි සූදානම. පුංචි පුතාගේ ඇඟේ මද සුළඟක් ඇවිත් දැවටෙනවා ඔය අතරතුර. මද සුළඟයි මේ එන්නේ මගේ පුතා නිදියන්නේ. මද සුළඟ පුතාගේ නින්දට ආශිර්වාදයක්. මේ සුළඟ එන්නේ කොහේ ඉඳන්ද? මුනිසිරිපා සිඹිමින්නේ සමනොලගිරි පෙදෙසින්නේ. සුළඟ එන්නේ සමනල කන්දේ ඉඳලා. බුදුන් වහන්සේගේ ශ්‍රී පාද පත්මය ස්පර්ශ කරගෙන එන සුළඟ තමයි මේ. පුතාගේ ඇඟේ දැවටෙන්නේ. ඒ සුළඟේ බුදු සුවඳ බුදු සිසිල විසිරිලා. මගේ පුතා ඉපදිලා ඉන්නේ බුදු පහසලත් රටක හින්දා අම්මට ආඩම්බරයක් ඇති වෙනවා තමන්ගේ පුතා ගැන. කවියා තුල ඇති ජාතිකානුරාගී හැඟීම් පුතු නලවන අම්මා තුලින් පුතේ දැනෙනවා සහෘදයට. පුතේ අධිරාජ්‍යවාදීන්ට යටත් වෙලා හිටපු කාලේ නිදහසේ අවශ්‍යතාවය සමාජයට කියලා දෙන්න මේ කවියා ගොඩාක් මහන්සි වුණා. මේ පුතේ ඒ වගේ කවියක්. නිදහස මා මොහොතක් වේ එහි උල්පත පුත නොබවේ ඒ භවසිහි කොට මෙලොවේ යුතුයකම ඊටු කළ යුතුවේ. කවියා නිදහස මහා මුහුදක් කියලා කියනවා. මුහුදේ සුවිශාල බව මෙතෙකයි කියන්න බෑ. මේ මුහුදට දියවර සපයන්න වෙන්නේ මේ නිදන පුංචි පුතාට. ඒ කියන්නේ අනාගත නිදහස් රටක් සඳහා පුතාට ලොකු වගකීමක් පැවරෙනවා. අනිවාර්යයෙන්ම ඔබ විසින් ඒ යුතුයකම ඉටු කළ යුතුම බව අම්මා අවධාරණය කරනවා. ජාතික හැඟීම් බිලිඳු වියේ සිටම දරුවෙකු තුළ රෝපණය කිරීමේ අවශ්‍යතාවය කවියා තුළ පැවති බව පුතේ මේ කවියනොත් අපට පැහැදිලිව පේනවා. ඒ වගේම පුතේ රට ජාතිය වෙනුවෙන් දිවි පරදුවට තියලා සටන් බිමට යාමේ අවශ්‍යතාවය කවියා දරුවට පවසනවා. දරුවා නලවෙන අම්මත් වීර මාතාවක් පුතේ. අපි ඒ කවිය කියමු. ජාතික රණ දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ සුන්දර සුරා මුන්ගේ අතේ නැලවෙන බව සිතනු පුතේ. තමන්ගේ දේශය වෙනුවෙන් රණ බිමට ගිහින් මැරී වැටුණත් දුක් වෙන්න දෙයක් නැතිලු. මැරී වැටෙන රණවිරුවන් බාර ගන්න දිව්‍ය ලෝකේ දිව්‍යාංගනාවන් බලාගෙන ඉන්නවලු. මොකද්ද පුතේ මේ කියන්නේ? තම රට ජාතිය වෙනුවෙන් සටන් කරලා මේ යන ජාතික වීරයෝ නැවත ඉපදෙන්නේ දිව්‍ය ලෝකේ. ඒ බව කවියා ව්‍යංගයෙන් පවසනවා. සුන්දර සුර බුන්ගේ අතේ නැලවෙන බව සිතනු පුතේ. එදාට මේ පුතුන් නැලවෙන්නේ සුන්දර වූ දිව්‍යාංගනාවන්ගේ අතේ. රණබිමේ වැටෙන වීරයෝගේ මරණය සදානුස්මරණීය බවත් ජීවිතේ පරදුවට තියලා මව්බිම ආරක්ෂා කළ යුතු බවත්
අම්මා පුතාට මතක් කරනවා. මේ ආකාරයට පුතේ අම්මෙන්ගේ හිත තුල කැකෑරෙන ජාත්‍යාලය සහ දේශාභිමානය තම පුතු වෙතට ආදරය සමග මුසු කරලා නිදහස් ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහින දකින්න අපේ මහින්ද හිමියන් ඉඩ සලස්සනවා. උන්වහන්සේ ශ්‍රී ලාංකීය දූ පුතුන්ගෙන් නිදහස් ශ්‍රී ලංකාවක් බලාපොරොත්තු වෙන්නේ පුතේ ප්‍රතිභාපූර්ණ කවියෙක් විදිහට. අපේ ජීවිතයේ කොටසක් හැටියට රටත් ආගමත් සලකනවා කියලා අපිට මේ කවියනොත් පේනවා පුතේ. තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ පුද නොකළොත් උඹෙන් පුතේ මෙලොවට කිසි පළක් නැතේ. අපි පුතේ ජීවිතයක් ලැබුවට වැඩක් නැහැ. රට හා ආගම වෙනුවෙන් යුතුයකම් ඉටු කළේ නැත්නම් රට ආගම ආරක්ෂා කරගන්නවා කියන්නේ තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්නවා හා සමානයි. තමන්ගේ ජීවිතයෙන් රටත් ආගමත් වෙන් කරන්න බෑ. රට හා ආගම වෙනුවෙන් කළ යුතු යුතුයකම් පැහැර හරින පුද්ගලයා ජීවිතේ පළක් නැති ජීවිතයක් හැටියටයි කවිය දකින්නේ. පුද නොකළොත් උඹෙන් පුතේ මෙලොවට කිසි පළක් නැති. මේ ජීවත් වෙන කාලය තුල ජාතිය හා ආගම වෙනුවෙන් යුතුයකම් ඉටු කරන දේශය වෙනුවෙන් කැපවිය යුතු ජීවිතයක් ශ්‍රී ලාංකිකයන්ගෙන් පුතේ කවියා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පුතේ මේ කවියා අපේ මව්බිම හඳුන්වලා දෙන්නේ ස්වර්ණ විමානයක් හැටියට. මේ ස්වර්ණ විමානය ආලෝකමත් කරන මැණික් පහන ආගම. ජාතියයි ආගමයි අතර තියෙන සම්බන්ධතාවය මෙතනදී තාම පැහැදිලි. පුතේ රටක ප්‍රෞಢත්වය වටිනාකම බැබලීම ඇති වෙන්න නම් මේ දෙකම එක ලෙසට ආරක්ෂා කරන්න ඕනේ. අපි මේ කවිය කියලා බලමු. ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ. එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ. තොටිල නැලවෙන පුංචි පුතාට පමණක් නෙමෙයි මේ කියන්නේ. ජාතියත් ආගමත් රැකගැනීමේ බාරදූර කාර්ය පැවරිලා තියෙන පුතේ ලක්බිමේ ඉන්න අපි හැමෝටම. ජාතිය හා ආගම ආරක්ෂා කර ගැනීමට නුඹ අනිවාර්යයෙන්ම දක්ෂයෙක් විය යුතු බව කවියා මෙතනදී අවධාරණය කරනවා. ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ වගේ රූපක හින්දා මේ කවි අර්ථය වඩාත් සහෘදයට සමීප වෙනවා. අපි පුතේ මෙතෙක් වේලා කතා කළේ ජාතිකාභිමානය හා දේශානුරාගයේ වඩවන පද්‍ය ගැන. ඔබ මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කරන්න. කවි පාඩම් කරලා පිළිතුරු ලියන්න පුරුදු වෙන්න. ඊළඟට අපි බලමු පුතේ මේ කවි පන්තියෙන් චරිත සංවර්ධනයේට උපදෙස් දෙන පද්‍ය මොනවද කියලා. තොටිල්ලේ නැලවෙන පුංචි පුතාගේ චරිත සංවර්ධනය මහින්ද හිමි අපේක්ෂා කරනවා. රට, ජාතිය, ආගම රකින චරිතවත් පුතේ අනාගතයට බාර දීම තමයි හිමියන්ගේ බලාපොරොත්තුව වෙන්නේ. දහසකුත් කරදර ඉදිරියේ නොසැලෙන ඕනෑම ප්‍රශ්නයක් සතුටින් බාර ගන්න පුළුවන් පුද්ගලයෙක් සමාජයට දායාද කිරීම තමා පුතේ කවියගේ අරමුණ වෙලා තියෙන්නේ. කරදර දහසක් හමුවේ ඉන් තැකිනම් සිනා වෙවි. ඕනෑම කරදරයක් බාධකයක් සිනාමුසු මුහුණින් පිළිගන්න ඕනේ. සිනා පහළ වෙන්නේ මොන වෙලාවටද පුතේ? සතුටු වෙලාවටනේ නේද? හැබැයි පුතේ කවියා කියන්නේ
ඕනෑම කරදරයකින් බාධාවකින් සතුට මතු නොවුනත් සිනහවෙන් ඉවස ගන්න කියලා. කරදර දහසක් හමු වී ඉන් තැකිනම් සිනාවෙවි. ඔහු මෙලොවට පහළ දෙවි රජ කැයි සලකනු මැනවි. එහෙම ඉවස ගන්න පුළුවන් කෙනා කවුද? මෙලොවට පහළ වූ දෙවියෙක්. මිහිමත දිව්‍ය රාජයෙක් වෙන බව කවිය සඳහන් කරනවා. චිත්ත ධෛර්ය චරිත සංවර්ධනයේට අත්‍යවශ්‍ය බවත් ඕනෑම අභියෝගයකට නොබියව මුහුණ දෙමින් ජීවත් වීමටත් කවියා මෙතනදී අපට කියලා දෙනවා පුතේ. මේ තොටිල්ලේ නැලවෙන පුතා හැමදාම තොටිල්ලෙම ඉන්නේ නැහැ. ටිකින් ටික ලොකු වෙලා සමාජයට එකතු වෙනවා. සමාජයේ යහපත සඳහා බොහෝ දේවල් කරන්න වෙනවා. පුතේ මේ යුතුයකම් මිටු කරන්න යනකොට නිന്ദා, අපහාස, අවලාද වගේ බොහෝ දේවල් අහන්න වෙනවා. මේ පුතේ ඔබටත් මටත් හැම කෙනෙකුටත් පොදු ලෝ දහමක්. කවියා ඒ ගැන මෙන්න මෙහෙම කියනවා. ඊතු කොට කළ යුතුයකම් ලැබුණත් ලෝකින් ගැරවුම් ඉවසන්නට පුළුවන් නම් උඹයි මගේ පුතා උතුම්. අපි අපේ යුතුයකම් ඉටු කරලා ලෝකෙන් එන ඕනෙම ගැරහුමකට මූණ දෙන්න පුළුවන් නම් ඒ සියල්ල ඉවසීමෙන් උපේක්ෂාවෙන් විනදරා ගන්නට පුළුවන් නම් අම්මා පුතාට කියන්නේ උඹයි මගේ පුතා උතුම් කියලා. එයා තමයිලු උතුම්ම පුතා වෙන්නේ. ජාතියට අවශ්‍ය වෙන්නේ ඒ වගේ ඉවසීමක් ඇති පුතුන් බව මේන් අදහස් වෙනවා. පුතේ සමාජ ජීවත් වෙනකොට ඉවසීම පුරුදු පුහුණු කරගත යුතු ගුණධර්මයක් බව මේන් අවධාරණය වෙනවා. තවත් උදාහරණයක් ගත්තොත් පුතේ ජීවත් වන හැමෝටම පොදු ප්‍රශ්නයක් කවියා කතා කරනවා. මොකක්ද නැති බැරිකම් හා අවහිරකම්. කාටත් හිමි පොදු දේ නම් නැති බැරි හිග අවහිරකම්. මේ දේ මැඩගෙන දස්කම් පෑම තමයි සුරු විරුකම්. නැති බැරිකම් හා අවහිරකම් තිබුණට ඒව ගැන හිත හිතා තැවි තැවි හිටියට වැඩක් වෙනවද පුතේ? නෑනේ. අපි අපේ කුසලතා හඳුන ගන්න ඕන. අපිට කොච්චර අගහිරකම් අවහිරකම් තිබුණත් අපේ ජීවිතය දිනන්න නම් අපිට තියෙන හැකියා හඳුනගෙන ඉදිරියට යන්න ඕන කියලා තමා කවියා අපට උපදෙස් දෙන්නේ. ශක්තිමත් පෞරුෂයක් තුලින් අභියෝග ජය ගන්න පුළුවන් බව කවියා අවධාරණය කරනවා. පුතේ මේ අපි හැමෝටම කියන දෙයක්. ඒ වගේම කවියා අපට මතක් කරලා දෙනවා නිහතමානී බව ජීවිතයට අත්‍යවශ්‍ය ගුණාංගයක් කියලා. මිතුරුකමින් පෙරට එතොත් දූවිල්ලක් එක්ක උනත් මිතුරු වේයන් පුතේ උඹත් එයයි ලොවේ ගුණේ මහත්. දූවිල්ලක් එක්ක උනත් මිතුරු වේයන් පුතේ උඹත්. දූවිල්ල කවුරුත් නොසලකා හරින දෙයක් නේ පුතේ. වටිනාකමක් නැති දෙයක්. සංකේතයක් හැටියටයි කවියා මේ යොදාගෙන තියෙන්නේ. පීඩිත නොසලකා හැරෙන ජනතාව මේන් ගම්මේ වෙනවා පුතේ. ඔබ අකමැති කෙනෙක් සැබෑ මිතුරෙක් විදිහට මිත්‍රත්වයේ දෑත් දිගු කරනවා නම් ඔහු මිතුරෙක් හැටියට පිළිගන්න වෙනවා. සමාජ පන්ති ભેද නොසලකා කටයුතු කිරීම මානවවාදී ගුණධර්මයක් බව කවියා අපට සිහිපත් කරන්නේ පුතේ ජීවිතයට තවත් වටිනා උපදේශයක් එක් කරමින්. අපි බලමු අපේ කවි පන්තියේ අවසානම කවිය. සිනිදු මොලොක්
බව මාලෙහි පිරිසිදු බව පිනිබිඳෙහි එක්වීමා උතුගෙලෙහි ආරක් ගනී හැම දිනෙහි. මලක සිනිදු බවත් උදේ පාන්දර මල් පෙති උඩට තනකොළ උඩට වැටුණු පිනිබින්දුත් අපිට මතක් වෙනවා. චිත්ත රූප මැවෙනවා. මලක තියෙන සුසිනිදු බව, අලංකාරය, පිනිබිඳුවක තියෙන පිවිතුරු බව ජීවිතයට එකතු වුණොත් කොච්චරනම් ලස්සන වෙයිද? එක්වීමා පුතුගෙලෙහි අරක් ගනී හැම දිනෙහි. අම්මා කියනවා මගේ පුතාගේ ලෙහි අරක් ගනී කියලා. ලෙහි කියන්නේ පුතේ හදවත. අරක් ගනී හැම දිනෙහි. ඒ කියන්නේ ජීවිතේ පවතින තුරාවට මගේ පුතාගේ හදවතේ නම් මේ මුදු බව හා පිවිතුරු බව තියෙනවලු. ඒ කියන්නේ පුතේ හෘද සාක්ෂියේ අවංක බව, පාරිශුද්ධත්වය, සංවේදී බව වැනි මානව ගුණාංග ළමා කාලයට පමණ සීමා නොවිය යුතු බවයි. සමාජයේ ජීවත් වෙන හැම කෙනෙක් තුළම ජීවිතයේ පවතින තුරාම මේ ගුණ දහම් තිබිය යුතු බව, රැකගත යුතු බව කවියා අවධාරණය කරනවා පුතේ. චරිත සංවර්ධනය සඳහා ලබා දෙන මේ මානවවාදී ගුණාංග පුද්ගල ජීවිතය හා බද්ධ වෙනවා නම් සමාජ ගැටලු ඇති වෙන්නේ නැහැ පුතේ. යහපත් සමාජයක් අපි නොදැනුවත්වම ගොඩනැගෙනවා. හිස් මහින්ද හිමියන් ලබා දෙන මේ උපදේශ අපි හැමෝටම අදාළ වෙනවා පුතේ. ජාතිකාභිමානී හා දේශාභිමානී අවස්ථාත් චරිත සංවර්ධනයට අවශ්‍ය උපදෙස් දෙන අවස්ථාත් අපි මෙතනදී සාකච්ඡා කළා. අපි දැන් බලමු පුතේ කවියා මේ හා සම්බන්ධව යොදාගත් කාව්‍යමය උපක්‍රම මොනවද කියලා. පද්‍ය පන්තියේ යොදාගත් විවිධාකාර කාව්‍ය උපක්‍රම හින්දා ශබ්ද රසයේ වගේම අර්ථ රසයත් තීව්‍ර වෙලා තියෙනවා. කාව්‍යමය බස්වහර මහින්ද හාමුදුරුවෝ ඉතා විශිෂ්ට ලෙස හැසිරවීම මෙයට හේතුවක් වෙලා තියෙනවා. පුතේ ශබ්ද රසයේ මිහිරත්වය අපට එහි විරිත, තාලය, අනුප්‍රාසය හා එලිවැට ඔස්සේ රස විඳින්නට පුළුවන්. මේ පද්‍ය පන්තිය කනට ඉතාමත් සුමිහිරි. දිය දහරාවක් වගේ සෞම්‍ය ලෙස ගලා යනවා. පුතේ කවියා යොදාගත් විරිත මේ පද්‍ය පන්තියේ සුමිහිරි බවට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. මෙය දරු නැලවිලි ගීයකට ඉතාමත්ම ගැලපෙනවා. කවියා විසින් යොදාගත් විරිත තොටිල්ලක් නැලවෙන තාල රිද්මයට අනුව ගයන්නට පුළුවන් විරිතක්. මාත්‍රා 12ක විරිතක් තමා මේ විරිත. අපි මේක හඳුන්වනවා පුතේ යොන් මත්වැල විරිත කියලා. ඔබ මේ දකින්නේ පුතේ යොන් මත්වැල විරිතට අනුව ලඝු ගුරු පිහිටවා ඇති ආකාරය. මේ අපූර්ව පද්‍ය පන්තියේ රිද්මය නැත්නම් තාලයත් විරිතටම බැඳී පවතිනවා. දරු නැලවිලි තාලය අපටත් ලදරු කාලේ අම්මගේ සෙනෙහි දනවනවා. දොයි 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 බබා බයි 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 බබා. අම්මා නැලවිලි ගී ගයමින් තොටිල්ල පද්දන අපූර්ව සිතුවෙම ඔයාලටත් මැවෙනව නේද පුතේ? ඒ තමයි කවියාගේ විරිත හා රිද්මය හැසිරවීමේ දක්ෂතාවය කියලා කියන්නේ.
පුතේ කවියා තම සිතැඟි වඩ වඩා සහෘදයට සමීප කරන්නට පද සංඝටනයක් හේතු වෙනවා. එයින් අපූර්ව වූ අනුප්‍රාසාත්මක රසබර බසක් ජනිත වෙනවා. මොකද්ද පුතේ මේ අනුප්‍රාසය කියලා කියන්නේ? අනුප්‍රාසය කියලා කියන්නේ පුතේ එක අකුරක් එහෙම නැත්නම් වචනයක් නැවත නැවත යෙදීමෙන් ඇතිවන ශබ්දයට අපි කියන්නේ අනුප්‍රාසය කියලා. ජාතික රණ දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ බලන්න අපිට දැන් දැනෙනව නේද රණබිමේ පවතින තීව්‍රතාවය වේගවත් බව. රණබිම හරිම වේගවත් ස්වරූපයක් ගන්නෙ. බලන්නේ රණබිමක ස්වභාවය බස මගින් රස කරන හැටි රණ දෙරණ ගැටි වැටි යන යෙදුමන්ගෙන් ඇතිවන අනුප්‍රාසය මීට ප්‍රධානම හේතු වෙනවා. ඒ වගේම පුතේ මේ සඳහන් වෙනත් කවිවලත් ඉටු කොට කල යුතු යුතුයකම් වැනි යෙදුම් අනුප්‍රාසාත්මක බසට උදාහරණ එක් කරනවා. එලිවැට නැත්නම් එලි සමය කවියක සුන්දරත්වයට බලපානවා පුතේ. කවිය සෑම කවියකම එලිවැට රකිමින් තම කාව්‍ය ප්‍රතිභාව පෙන්눔 කරනවා. ඒ නිසාම කවියේ රසබර බව වැඩි වෙනවා. ශබ්ද රසය තීව්‍ර වෙනවා. බලන්නකෝ මේ කවියේ කාව්‍ය පාද අවසානයේ එලිවැට හරි අපූර්වට මුහුදක් වේ නුඹ වේ මෙලොවේ යුතුයවේ ලෙසට රැකලා තියෙන ආකාරයේ හැම කවියකම මේ පදාන්ත එලි සමයේ රකින්න කවිය සමත් වෙලා තියෙනවා පුතේ. ශබ්ද රසය වගේම අර්ථ රසය කවියක අනිවාර්ය අංගයක්. හැබැයි පුතේ ශබ්ද රසය අර්ථ රසයේ තීව්‍රත්වයේ වඩාත් හොඳින් දනවන්නට උපකාරී වෙනවා. ඒ තුලින් පද්‍ය පන්තියට සජීවී බවක් ආරෝපණය වෙනවා. අපි දැන් මේ පද්‍ය පන්තියේ අර්ථ රසය කෙරෙහි අවධානය යොමු කරමු. පද්‍ය පන්තියට අනුව අපිට මුලින්ම කතා කරන්න පුළුවන් රූපක ගැන. මොනවද පුතේ රූපක කියන්නේ? රූපක කියන්නේ මෙන් සේ වැනි විනා වගේ නිපාත නැතුව. එතකොට මෙන් සේ වැනි විනා වගේ නිපාත දක්නට ලැබෙන්නේ උපමාවල. පුතේ මේ රූපකවල බස්වහර හරිම ප්‍රබලයි. සහෘදයාට ගැඹුරින් සිටීමේ ශක්තිය ඇතිකරන්න හේතුවක් වෙනවා. ඒ හින්දම පද්‍යයන්හි අගය ඔප්නැංවිලා තියෙනවා. ඒ වගේම අදහසේ අර්ථය මේ රූපක හින්දා වඩා තීව්‍ර වෙනවා. නිදහස මහ මුහුදක් වේ. ඔයාලා හැමෝම නිල් සයුර දැකලා ඇති. නිල් පාටට බබලන මහා සාගරය අති විශාලයි. ඒක අපරිමිතයි, ගාම්භීරයි. ඒ සුන්දරත්වය සුවිශාලයි. ඒ වගේම මුතු, කොරල්පර, මින්රළ වැනි සම්පතින් ආර්ජයි. ඇයි පුතේ මේ ආදරබර අම්මා පුතා නිදහසේ උල්පත බව පවසන්නේ? හැබැයි නිදහසක ඔබ හිමිකරුවෙක් වෙන්න නම් ඔබ එහි උල්පත විය යුතු බවයි කියන්නේ. ඔබයි මුහුදට මුල් දීවර සැපිය යුත්තේ. එහෙනම් පුතේ ඔබයි ඒ වෙනුවෙන් නැගී සිටිය යුත්තේ. ඒ ආරම්භය ඔබ තුලින් ඇති වෙන්න ඕනේ. බලන්න පුතේ මේ අම්මා තමන්ගේ පුංචි පුතාට ලබා දෙන අපූර්ව ඕවදන. එය ඔබටත් අදාළයි ඔන්න පුතේ. ජාතියරන් විමනක් වේ ආගමමිනි පහනක් වේ. ජාතිය කියන්නේ රන් විමානයක්. මේ රන් විමානයේ බබලවන්නේ ආගම කියන මාණික්‍ය පහනේ. මේ දෙකේ සංයෝජනය නිසාම ඔබ හරිම වාසනාවන්තේ. මෙවන් වූ මාණික්‍ය පහන ආගම අදහන ඔබටත් මේ වටිනා දේශය ඒ කියන්නේ රන් විමන බබලවන්නට හැකි බව කවියා ව්‍යංගයෙන් පවසනව නේද? රන් විමානයක වටිනාකම අඳුරේදී නම් දකින්න ලැබෙන්නේ නැහැ.
හැබැයි වයිවර්ණ මාණික්‍ය පහන නිසා ඒ බබලනවා. පුතේ, ඔබත් ඒ රන් විමන ආරක්ෂා කළ යුතුයි. ඒ බබලවන මාණික්‍ය පහන ආරක්ෂා කළ යුතුයි. අම්මා ආදරයෙන් පුංචි පුතාට අනාගත වගකීම් සිහිපත් කරන්න පුතේ, ව්‍යංග්‍යාර්ථයෙන් යුක්තව. ඒ වගේම පුතේ මේ කවි පන්තියේ අර්ථ රසය තවත් වැඩි දියුණු කරන්න බලපානවා සංකේත. දූවිල්ලක් එක්ක උනත් මිතුරු වියන් පුතේ උඹත්. මීට පෙරන් ඔයාලට කියලා දුන්න විදිහට මේ පද්‍යයේදී කියවෙන දූවිල්ල හරිම ප්‍රබල සංකේතයක්. දූවිල්ල හැමෝගෙම පයට පෑගෙනවා. ඒ වගේම නොසලකා හරිනවා පුතේ. මේ දූවිල්ලෙන් අදහස් කරනවා දුකින් නොසලකා හැරීම් වලින් පිරි දුෂ්කර ජීවිත. අම්මා කියනවා පුතේ හැමෝටම එක වගේම කාරුණික වෙන්න කියලා. හැමට එකසේම සංවේදී වෙන්න කියලා. මේ මිනිමුතු ඕවදන අපි ඔක්කොටම අදාළයි පුතේ. මේ කාව්‍යමය භාෂාවේ සාර්ථකත්වය පෙන්වන්න සංකල්ප රූපත් වැදගත් වෙනවා. ඒ අවස්ථාවට ගැළපෙන ලෙසට කවියා භාෂාව භාවිත කරනවා. කවියා ප්‍රකාශ කරන දේ අපට මනසින් දකින්න ලැබෙනවා නම් අපි කියනවා සංකල්ප රූප ජනනය වෙන භාෂාවක් කියලා. සංකල්ප රූප වලට තමයි පුතේ අපි චිත්ත රූප කියලා කියන්නේ. මේ පද්‍ය පන්තියේ බොහෝ අවස්ථාවල සංකල්ප රූප මැවෙනවා. මද සුළඟ ඇඟේ දැවටෙමින් නිදන බිලිඳු පුතා රණ දෙරණෙහි සටන් කරන විරුවන් මැරී වැටෙන හැටි ගැටි වැටි මල මොහොතේ. ඒ වගේම දිව්‍යාංගනාවන් අතේ නැලවෙන බිලිඳු පුතුන්වන් සුන්දර සුරඹුන්ගේ අතේ නැලවෙන බව සිතනු පුතේ. සහෘදයාට මනසින් දකින්න ලැබෙන්නේ යොදාගත් භාෂාවේ අපූර්වත්වය නිසා. මීට අමතරව පුතේ යොදාගත් සරල බස්වාර නිසා පද්‍ය පන්තිය පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙනවා. එච්චර විතරක් නෙවෙයි, ව්‍යවහාරයේ පවතින සහෘදයාට සමීප වචන යොදා ගැනීම. උදාහරණ හැටියට ගත්තොත් ඉන්ටැකේ, මගේ පුතා, මිතුරු වේයන්, උඹයි මගේ පුතා, දූවිල්ල, අගහිග වගේ වචන. මේ හින්දා කවි පන්තියේ සහෘදයාට වඩා සමීප වෙනවා. අපේකම රැක දෙනවා මේ කවි පන්තිය. කවියා පද්‍ය පන්තිය රචනා කරන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන්. මම යන්නේ උත්තම පුරුෂයන් කවි පන්තිය ඉදිරිපත් කරන්නේ. ඒකත් පුතේ කවි පන්තියේ රසයට හේතුවක් වෙලා තියෙනවා. මගේ පුතා නිදියන්නේ එක් වී මා පුතුගෙලෙහි. උඹයි මගේ පුතා උතුම්. සහෘද හදවතට කවි පන්තිය වඩා සමීප කරවන්න මෙයත් හේතුවක් වෙලා තියෙනවා පුතේ. මේ ආකාරයට පුතේ කවියා යොදාගත් කාව්‍යමය උපක්‍රම නිසා සාර්ථක කවි පන්තියක් නිර්මාණය කරන්නට තම අරමුණු ඉෂ්ට කරගන්නට කවියාට හැකියාව ලැබිලා තියෙනවා. එස් මහින්ද හිමි රට, ජාතිය, ආගම වෙනුවෙන් කැප වූ ප්‍රතිභාපූර්ණ කවියෙක් හැටියට මේ අනුව පුතේ අපට හඳුන්වන්න පුළුවන්. හොඳයි පුතේ. අද දවසේ අපේ සාකච්ඡාව අවසන් කරන්න කලින් අපි අද සාකච්ඡා කළ තොරතුරු මතක් කර බලමු. අපි අද කතා කළේ 10-11 සිංහල සාහිත්‍ය සංග්‍රහයේ 5 වෙනි පාඩම. මුනි සිරිපා සිඹිමින්නේ. මේ පාඩම උපුටාගෙන තියෙන්නේ දරුණැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල පද්‍ය පන්තියෙන් කියලා කිව්වා. මෙහි රචකයා වෙන්නේ ටිබෙට් ජාතික
එස් මහින්ද හිමි. මේ පද්‍ය පන්තිය අරමුණ උනේ පුතේ ලදරුවියේ සිටම තම දේශය, ජාතිය හා ආගම වෙනුවෙන් යුතුයකම් පුහුණු විය යුතු බවත් ලාංකිකයා තුළ සිය රට දැය සමය පිළිබඳ දේශානුරාගයක් හා දේශාභිමානයක් ඇති කිරීමයි. මේ අරමුණ පදනම් කරගෙන අපි සාකච්ඡා කළා ජාතිකාභිමානී හා දේශානුරාගී හැඟීම් ජනනය කරන කාව්‍යයන් පිළිබඳව. ඒ වගේම චරිත සංවර්ධනයට අවශ්‍ය සදූපදේශ ලබා දෙන කාව්‍යයන්. ඊළඟට අපි කතා කළා උපයුක්ත කාව්‍ය භාෂාව ගැන. එතනදී පුතේ අපි ජාතිකාභිමානී හා දේශානුරාගී අවස්ථා හැටියට හැඳින්වුවා මුනිසිරිපා සිඹිමින්නේ කියන කවියෙන් දරුවාට ගැළපෙන අධ්‍යාත්මික වටපිටාවක් නිර්මාණය කිරීමත් දේශය පිළිබඳ ගෞරවාන්විත හැඟීමක් ඇති කිරීමත්. නිදහස මහා මුහුදක් වේ කියන කවියෙන් නිදහසේ වටිනාකම සමාජගත කිරීමත් තම යුතුයකම් නොපිරිහෙලා ඉටු කිරීමත්. ජාතික රණ දෙරණ මතේ කියන කවියෙන් දිවි පරදුවට තබා මව්බිම ආරක්ෂා කිරීමත් වීරයෙකුගේ මරණය සදානුස්මරණීය වන බවත්. තමන් ලැබූ දිවි පෙවෙතේ කවියෙන් රට හා ආගම ජීවිතයේ කොටසක් වීමත් දේශය වෙනුවෙන් කැපවිය යුතු වීමත්. ජාතිය රන් විමනක් වේ කියන කවියෙන් ජාතිය ඔප්නැංවීමට ආගම වැදගත් වන බවත් ජාතිය හා ආගම එකසේ ආරක්ෂා කළ යුතු බවත් අපි සාකච්ඡා කළා. ඊළඟට පුතේ අපි චරිත සංවර්ධනය සඳහා දෙන සදුපදේශ වලින් කරදර දහසක් හමුවේ කවියෙන් අභියෝග ජය ගැනීමේ හැකියාව ඇති කිරීමත් ශක්තිමත්ව ජීවිතයට මුහුණ දීමේ හැකියාව තිබීමත් ඉටු කොට කළ යුතු යුතුයකම් කවියෙන් ඉවසීමේ වැදගත්කම පෙන්වා දීමත් යුතුයකම් නොපිරිහෙලා ඉටු කළ යුතු වීමත් කතා කළා. කාටත් හිමි පොදු දේ නම් කවියෙන් නොසැලෙන පෞරුෂයකට මඟ පෙන්වීමත් දක්ෂතා ඔප්නැංවීමත් ගැන කතා කළා. ඒ වගේම මිතුරුකමින් පෙරට එතොත් කියන කවියෙන් නිහතමානී චරිතයක් වීමත් මානවවාදී ගුණධර්ම ඇති කිරීමත් කතා කර අතර සිනිඳු මොලොක් බව මලෙහි කියන කවියෙන් අවංක චරිතයක් වීම හා අන් අය කෙරෙහි සංවේදී වීම පිළිබඳව සාකච්ඡා කළා. ඊළඟට පුතේ අපි කතා කළේ කාව්‍යමය භාෂාව ගැන. කාව්‍යමය භාෂාව ගැන අපි කතා කරද්දී අපේ පහසුවට ශබ්ද රසය හා අර්ථ රසය කියලා කොටස් දෙකකට අරගෙන ශබ්ද රසය යටතේ කතා කළා විරිත, තාලය, අනුප්‍රාසය හා එලිවැට ගැන. අර්ථ රසය යටතේ කතා කළා රූපක, සංකේත, සංකල්ප රූපත් ඊට අමතරව ව්‍යවහාර බස යොදා ගැනීම, කවියා යොදාගත්ත දෘෂ්ටි කෝණය ආදී ගැනත් අපි කතා කළා. ඔයාලගේ ජීවිතවලටත් වැදගත් මෙම පද්‍ය පන්තිය හොඳින්ම කටපාඩම් කරගන්න ඕනේ. පුතේ දැන් ඔන්න ඔයාලටත් වැඩක් තියෙනවා. මම ඔයාලට ලියන්න අභ්‍යාස දෙකක් දෙනවා. පිළිතුරු ලියලා ඔයාලගේ ගුරු භවතුන්ට පෙන්නන්න. 1. සිංහල සාහිත්‍ය සංග්‍රහයේ මුනිසිරිපා සිඹිමින්නේ පාඩමට අදාළ හැඳින්වීම ඇසුරින් සංකල්ප සිතියමක් ගොඩනගන්න. පුතේ සංකල්ප සිතියමක් අඳින්න රූප මතකයක් එක්කලා ඔබට හොඳ මතකයක් ඇති වෙනවා.
2 මුනිසිරිපා සිඹිමින්නී පද්‍ය පන්තියේ ජාතිකාභිමානී හා දේශානුරාගී හැඟීම් දැනවීමට කවියා යොදාගෙන ඇති කාව්‍යමය උපක්‍රම නිදසුන් දක්වමින් අගයන්න. පුතේ මේ ප්‍රශ්නේ අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි ජාතිකාභිමානී හා දේශානුරාගී හැඟීම් දැනවීම. අනිත් එක තමයි කවියා යොදාගෙන ඇති කාව්‍යමය උපක්‍රම. එතකොට මේ දෙකටම උදාහරණ දෙමින් තමයි අපි උත්තරේ ලියන්න ඕනේ. එතකොට උදාහරණ 4ක්වත් දෙන්න ඕනේ. ලකුණු 15 ප්‍රශ්නය ලෙස සලකලා මේකට උත්තර ලියන්න. හැබැයි පුතේ මේ පාඩම ඔයාලගේ විභාගයට විතරක්ම සීමා වුණා කියලා නම් හිතන්න එපා. අදට හෙටට ඔයාලගේ මුළු ජීවිතේ පුරාවටම මේ සදුපදේශ අවශ්‍ය වෙන බව ඔයාලා තේරුම් ගන්න ඕනේ. ඉතින් පුතේ මෙව අපි තුලට ගලපගන්නේ කොහොමද කියලා බලමු. ඔයාලා ශිෂ්‍යයෙක් විදියට දැන්ම තියාම මේ දේවල් පුරුදු පුහුණු වුණොත් ආයාසයෙන් තොරවම යහපත් සමාජයක් ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. උදාහරණයක් විදියට ඔයාලට මතකයි නේද මේ කවි පන්තියෙන් යුතුයකම් ගැන ගොඩක් කතා කරනවා කියලා. ඉතින් පුතේ ඔයාලා සමහර විට ශිෂ්‍ය නායකයෝ වෙන්න ඇති. පන්ති නායකයෝ වෙන්න ඇති. එහෙමත් නැත්නම් පන්තියේ යහපත් ශිෂ්‍යයෝ වෙන්න ඇති. ඒත් පුතේ ඔයාලා හැමෝටම පාසල වෙනුවෙන්, පන්තිය වෙනුවෙන්, ඔබේ ගුරුවරු වෙනුවෙන්, මිතුරන් වෙනුවෙන් යුතුයකම් රාශියක් පැවරිලා තියෙනවා. ඒ යුතුයකම් හරියටම ඉෂ්ට කරන්න ඔයාලා කිසි විටකත් පැකිලෙන්න එපා. මෙවැනි කවි පන්තියක් තුලින් ඔබට අනිවාර්යයෙන්ම ඒ බව තේරෙනවා. ඉතින් මම ඔයාලට දැන් පුංචි සිතියමක් දෙනවා. ඒ සිතියම ඔයාලා සම්පූර්ණ කරන්න ඕන. මේක සටහනක් කියලා කියන්නත් පුළුවන්. මොකද ඒ සටහන ඔබේ මුළු ජීවිතේම වෙනුවෙන්. ඒ කියන්නේ හරියට ජීවන සිතියමක් වගේ. ඔයාලා ඔයාලගේ අනාගත බලාපොරොත්තු, ඔයාලගෙන් වෙන්න ඕන යුතුයකම්, තියෙන දක්ෂතා, හැකියාව, ඒවා පුහුණු විය යුතු ආකාරය මේ සටහනට එක් කරගන්න පුළුවන්. ඔයාලා ළඟ තියෙන යහපත් ගතිගුණ තව තවත් පුරුදු පුහුණු වෙන්න මේ සටහන නිතින්ම උපකාර වේවි. ඉතින් ඔයාලා නිරන්තරයෙන් මේ සටහන අධ්‍යයනය කරන්න ඕනේ. එතකොට ඔයාලට මේ කවි පන්තියේ විදිහට රට දැය සමය වෙනුවෙන් වීරයෙක් වෙන්න අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා. එහෙමනම් පුතේ ඔයාලා සැමටම විශිෂ්ට ජයක් පතමින් මම අද දවසේ සමුගන්නේ එස් මහින්ද හිමි ඔයාලා වෙනුවෙන්ම රචනා කරපු කවියක් මතක් කරමි. නුවණින් තියුණු වනතෙක් දියුණු හොඳ ළමයා නෑ නවතින්නේ. ඔබට ජය පුතේ දුවේ.